මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. හැමදිනාම පංචශීලය සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රාවක ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ ධර්මදේශනාව සඳහා මා ඊ타ම වැදගත් ධර්ම කාරණාවක් මාතෘකා කරගත්තා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට මේ වර්තමාන කාලයේ වෙනකොට බොහෝ වැරදි මත මිත්‍යා මත ගණනාවක් එකතු වෙලා තියෙනවා. සමහර මිත්‍යා මත බොහෝ කාලයක් තිස්සේ පැවතගෙන ඒවා. සමහර මිත්‍යා මත බොහොම මෑත කාලයක ඇති වෙච්ච ඒවා. සමහර කාරණාවල් තියෙනවා ඒ මත කොච්චර දරුණු වෙලාද කියලා කියනවනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කරුණු පෙන්වලා දුන්නත් සමහර දෙනෙක් අද පිළිගන්නේ නැති මට්ටමට ඒවපත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව මා හිතනවා මේ කාලේ ධර්මයේ තුලින් කරුණු ඉදිරිපත් කරලා සාකච්ඡා කරන එක බොහොම වටිනවා මේ මිත්‍යා මත කිහිපයක් හෝ කඩන්න. මොකද බුදුරජාණන් වහන්සේ මාරයා පිරිනිවන් පාන්න කියලා ආරාධනා කරනකොට කියනවා පාපී මාරය මම පිරිනිවන් පාන්නේ නෑ. මම පිරිනිවන් පාන්නේ නෑ. මේ ලෝකේ මගේ ශාසනය තුල uppannānaṁ parappavāda සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගහිත්වා. උපන්නා වූ අන්‍ය මත ධර්ම කරුණු සහිතව. ධර්ම කරුණු සහිතව කියන්නේ මට හිතෙන එකක්, මට දැනෙන එකක්, එහෙම නැත්නම් තවත් කෙනෙකුට හිතිච්ච එකක් කියන එක නෙමෙයි. ධර්මයේ යම්කිසි කාරණාවක් ඉදිරිපත් කරමින් මෙන්න මේ කරුණ නිසයි මේක වැරදි මතයක් කියලා ප්‍රතික්ෂේප කරන්න කියලා එහෙම ධර්ම කරුණු සහිතව අනිත් එක කියනවා නිගහ කරන්න කියලා කිව්වේ කොහොමද? සුනිග්ගහිතං. නරක වචන කිය කෑගගහ අසීලාචාරව නොහික්මුණු විදියට නෙවෙයි කියන්න කියලා කියන්නේ. කොහොමද මේ මත බිඳින්නේ කිව්වේ? මනාකොට නිග්‍රහ කරමින්, යහපත් ලෙස නිග්‍රහ කරමින් ඒව ඛණ්ඩනය කරන්න කිව්වා. අන්න එහෙම කරන්න පුළුවන් ධර්මදර, විනයදර, මාතිකාදර, බහුශ්රුත මෙන්න මෙහෙම භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකෙක්, උපාසිකාවක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙනවා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මීය රැකගැනීමේ කාර්යභාරය සිව්වනක් පිරිසටම පවරලා තියෙනවා. එහෙමනම් මේ කාරණාව ඉටු කිරීම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ ඊටාම වැදගත් කරුණක් හැටියට හඳුන්වන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ධර්මීය දේශනා කරන්නට නම් මනාකොට ඒ ධර්මීය හදාරන්නට ඕන. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියාවා සුප්පටි විද්දා කියන මේ ක්‍රමයට
ධර්මය මනාකොට හදාරන්නට ඕන. එහෙම හදාරලා ධර්ම දේශකයන් වහන්සේට ධර්මයේ දේශනා කරදි කියනවා දේශනා කරන කොහොමද? විත්තාරේන පරේසන්දේසින්ති. දේශනා කරන්න කිව්ව අනුන්ට විස්තර කරලා. අන්න එහෙම විස්තර කරලා දේශනාවක් කරන අවසරයක් දීපු නිසා අපට පින්වත්නි ධර්මයට බාධාවක් නොවන ධර්මයට විරුද්ධ නොවන කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි කිසිම කරුණක් නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අල්ප මාත්‍ර හෝ බාධාවක් ඇති කරවන්න පුළුවන් කමක් නැහැ. එහෙම කළොත් ඒ දේශනා කරන දේශකයා තවීචයට යනවා. අද මම තෝරගත්තේ එහෙම බොහොම විශේෂ කාරණාවක් ඔබට පැහැදිලි කරන්න. අපි පින්වතුන් අහලා තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා සම්බන්ධයෙන් යම් කරුණු. පසේ බුදුරජාණන් වහන්සේලා සම්බන්ධයෙන් අහලා තියෙන විශේෂම කාරණාවක් තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේලාට බණ කියන්න බෑ කියලා. අපි එහෙම අහලා තියෙනවා. නමුත් මෙහෙම කාරණාවක් කිව්වට ධර්මයේ බොහෝ තැන්වල තියෙනවා පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියපු. පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ළඟ පිරිස මහාන කරලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා ඒ මහාන කරපු පිරිසට ආභිසමාචාරික කියන සීලය පීඨවල තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා උපෝසත කර්ම පවක් කරලා තියෙනවා. නමුත් අද බොහෝ දිනෙක පසේ බුදුරජාණන් වහන්සේලා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන මේ කාරණාව නිසා පින්වතුනි බොහෝ දිනෙක ඉතින් ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ තරම් ප්‍රඥාවක් නැහැ කියලා. සමහරවිට ඒක අපිටත් හිතෙලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේට ලොකු ප්‍රඥාවක් නැතුව ඇති වගේ කියලා. නමුත් එහෙම කියන එකත් මහා පාපයක්. මේ කාරණාව දේශනා කරන්නට අදහස් කළේ මම අද මේ වැරදි මතය නිසා පින්වතුනි බොහෝ දෙනෙක් හරියට ආර්ය උපවාද කරගන්නවා. ආර්ය උපවාදයක් කියලා කියන්නේ සංසාරයේ පින්වතුනි අති දීර්ඝ කාලයක් ගෙවන්නට වෙන මහා දරුණු අකුසල කර්මයක්. එක උදාහරණයක් සඳහන් කළොත් අපි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟ අවුරුදු 12ක් හිටියේ නෑ. උන්වහන්සේ රහත් බව ලබලා ටික කාලයක් බුදුහාමුදුරන්ගේ ළඟ වැඩ හිටියේ. භාග්‍යතුන් වහන්සේගෙන් අයින් වෙලා අවුරුදු 12ක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ හිමාලයේ චද්දන්ත භවනේ මන්දාකින පොකුණු තීරයේ වැඩ වාසය කළා. මේ කාලේ උන්වහන්සේ පිරිනිවන් පාන බව දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට එනවා අවසර ලබා ගන්න. පිරිනිවන් පාන අවසර ලබා ගන්න. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පින්වතුනි කොයිතරම් ගුණ අධික උත්තමයෙක්ද කියලා කියනවනම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ශාසනයේ වඳින්නේ සරණ දෙකකටයි. බුදුහාමුදුරුවන්ටයි ධර්ම රත්නයටයි විතරයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඳින්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පින්වතුනි සංඝ රත්නයට කවදාවත් වැදලත් නෑ වඳින්නෙත් නෑ. මොකද සියලු සංඝයා වහන්සේලා
උන්වහන්සේට වඳින්නකොට. එතකොට හිතන්නකෝ උන්වහන්සේ කොයිතරම් ගුණාධික ඇද්ද? මේ ශාසනයේ චිරරාතඥ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබී අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. දැන් බුදුහාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා අවසර ගන්නකොට මුලින් ආපු ගමන් කරන්නේ භාග්‍යතුන් වහන්සේට වඳිනවා. වඳිනකොට භාග්‍යතුන් වහන්සේගේ පාදයන් සම්බහනය කරමින් පාදයන් සිඹිමින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙහිම කියනවා කොණ්ඩඤ්ඤාහං භගවා කොණ්ඩඤ්ඤාහං සුගත. භාග්‍යවතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ, සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. දැන් නම කී තමයි වතින්නේ. අට කතාවේ කියනවා ඇයි මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට නම කිව්වේ? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට නම කිව්වේ බුදුහාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ව අඳුනගත්තු නැති නිසා නෙමෙයි. එහෙම හිතලවත් නෙමෙයි. උන්වහන්සේ බුදුහාමුදුරන්ගේ ළඟින් ඉවත් වෙලා අවුරුදු 12ක් වෙනම ඉන්න කාලේ මේ ශාසනය බොහෝ දිනෙක මහාන වුණා. ඒ මහාන වෙච්ච බොහෝ පිරිසක් ඒ වෙලාවේ බුදුහාමුදුරන්ගේ ළඟ වැඩ හිටියා. දැන් භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ වඳිනකොට දැන් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියලා නොදැනගත්තොත් උන්වහන්සේ බොහොම වයසයි. ශරීරයේ පොඩ්ඩක් කුදු වෙලා තිබුණා. හිස සුදු වෙලා තිබුණා. යම් කිසි පෘථග්ජන භික්ෂුවක් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ගැන මෙන්න මෙහිම හිතුනොත් මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බව නොදැනගෙන කවුද මේ සුදු හිස කෙසක් තියෙන කුදු වෙච්ච මහල්ලා කියලා? බැරි වෙලාවක්වත් එහෙම හිතුණා නම් ඒ පෘථග්ජනයන් වහන්සේ ඊළඟ ආත්ම භාවය අවීචයට යනවලු. ලොකු බරපතල කරුණක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ළඟ වඳින මේ ආර්යයන් වහන්සේ නම පිළිබඳ පුංචි දෙයක් වැරදියට හිතනවා. සුදු හිස කෙසක් තියෙන කුදු වෙච්ච මහල්ලා කවුද කියලා හිතුනොත් ඒ ෂණීම ඊළඟ ආත්ම භාවය අවීචිත යනවලු. බැරි වෙලාවක්වත් සෝවාන් වෙච්ච කෙනෙකුට ඕක හිතුණා නම් සෝවාන් වෙච්ච කෙනෙකුට ඕක හිතුණා නම් ඒ සෝවාන් වහන්සේ මේ ආත්ම භාවය සකදාගාමී වෙන්න බැරි වෙනවලු. සකදාගාමී වහන්සේ නමකට හිතුණා නම් ඒ සකදාගාමී වහන්සේට මේ ආත්ම භාවය අනාගාමී වෙන්න බැරි වෙනවලු. අනාගාමීන් වහන්සේ නමකට බැරි වෙලාවක්වත් ඕක හිතුණා නම් මේ ආත්ම භාවයේ රහත් වෙන්න බැරි වෙනවලු. එතකොට හිතන්න කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකේ. 80 මහා ශ්‍රාවකයෙක් ගැන ඔහොම හිතුවනම් හිතලා ඔය වගේ ආදීනමයක් ලැබෙනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කවුරු හරි වරදක් හිතුවොත් කොහොමද වෙයිද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන වැරදි දෙයක් හිතුවනම් ලැබෙන විපාකේ හිතා ගන්නවත් බැහැ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා දෙගුණයක් පාරමිතා පුරපු මහ උත්තමයෙක් තමයි කවුද? පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් ගුණ අධිකද කියලා කියනවා නම් පසේ බුදුහාමුදුරුවෝ පින්වතුනි පසේ බුද්ධත්වයේ ලබන්න සංසාරේ මහා කල්ප අසංඛ්‍ය දෙකයි කල්පලක්ෂය. පාරමිතා පුරන්න ඕන. බුදු කෙනෙක් වෙන්න සංසාරේ කොච්චර පාරමිතා පුරන්න ඕනද? බුදු බව ලබන්න අවම
අවම පාරමිතා පුරන්න ඕන මහා කල්ප අසංඛ්‍ය 4ක්. එහෙනම් හරියටම ඒකෙන් භාගයක් පාරමිතා පුරන්න ඕන කවුරු වෙන්නද? පසේ බුදු කෙනෙක් වෙන්න. ඒ පසේ බුදු කෙනෙක් වෙන්න පාරමිතා පුරන එකටත් වඩා හරියටම භාගයක් පාරමිතා පුරන්න ඕන අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න. ඒකනේ දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ සවැත් නුවර වැසියෝ Tamanට වඳිනකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා පින්වත්නි මට වඳින්න කලින් යන්න ගිහිල්ලා අර දේවදත්ත හාමුදුරන්ට වඳින්න. ඇයි එහෙම කිව්වේ? දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ අනාගතේ පසේ බුදු වෙන්න පාරමිතා පුරලා ඉන්න කෙනෙක්. එhmenan සංසාරේ කොච්චර භයානකයිද කියලා හිතන්නකෝ. සංසාරේ කොයිතරම් භයානකයිද? ඊතරම් පාරමිතා පුරපු කෙනෙක් තමයි අද යොදුන් 100ක් උස යොදුන් 100ක් පළල යකඩ කාමරයක යොදුන් 100ක් දිග පළල තියෙන ශරීරයක් ඇතුව අන්තර කල්ප 54ක් දුක් විඳින්නේ. එහෙනම් මේ සංසාරේ කොච්චර භයානකයිද? මම පසේ බුදු වෙන්න තබා 80 මහා ශ්‍රාවකෙක් වෙන්න තරම්වත් පාරමිතා පුරලා නැති වෙති. ඔබත් එහෙම ඇති. ඊතරම් පාරමිතා පුරපු කෙනෙකුටත් සසරේ ඔහොම අතරමං වෙන්න උනා නම් අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න අපි ගැන මොකද්ද දෙන්න තියෙන පින්වතුනි සහතිකේ. එහෙනම් අපට සසරේ වරදින්න පුළුවන් කියන කාරණාව ඊතරම් පුදුමයක් නෙමෙයි. එතකොට අපි දැනටත් ඔය වගේ පව් කොච්චර කරගන්නවද? දැනුත් එහෙම පාපයක් ගැන තමයි මේ සාකච්ඡා කරන්න අදහස් කළේ. ඒ නිසාම පසේ බුදුරජාණන් වහන්සේලාට බණ කියන්න බෑ කියන මේ මතය සමාජගත වීම කොයිතරම් භයානක කරුණක්ද කියලා කියනවා නම් පින්වතුනි අද බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ පෘථග්ජන හාමුදුරු කෙනෙකුටත් තරම්වත් ප්‍රඥාවක් පසේ බුදු හාමුදුරන්ට නැහැ කියලා. පින්වතුනි අපි ධර්මයේ බොහෝ තැන් මේ පිළිබඳ සාකච්ඡා කරන්න තියෙනවා. බොහෝ සූත්‍ර තියෙනවා. බොහෝ ජාතක කතා තියෙනවා. බොහෝ තැන් තියෙනවා මේ කාරණාව පිළිබඳ කතා කරන්න. මටත් හිතා ගන්න බෑ මේ තරම් කරුණු ධර්මයේ තියෙද්දි ඇයි මේ වගේ මතයක් සමාජගත වුනේ කියලා. මේකේ තිබෙන භයානක පැත්ත තමයි ඒ ආර්යයන් වහන්සේලාට උපවාද කරලා සංසාරේ පිඟුතුනි මහා අසරණ සත්ව පිරිසක් බවට පත් කරගන්නවා. පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් පිහිටක් ලැබෙන්නේ කොයි කාලෙද අපට? පසේ බුදුරජාණන් වහන්සේලාගේ සංසාරයේ පිඟුතුනි පිහිටක් ලැබෙන්නේ අපට පිහිටක් විශේෂයෙන්ම ලැබෙන්න ඕන කාලේ. මොන කාලෙද? අබුද්ධෝත්පාද කාලේ. හිතලා බලන්න දැන් අපට කොච්චර බණ තියෙනවද? ධර්මයේ හැම තැනකම තියෙනවා. හැබැයි අබුද්ධෝත්පාද කාලේ සතරපද ගාථාවක බණපදයක් හොයාගන්න කොච්චර අමාරුයිද? දහම්සොඬ රජතුමාගේ කතාව අපි දන්නවනේ. දහම්සොඬ රජතුමා ධර්ම පිපාසාවෙන් සතරපද ගාථාවක් හොයාගෙන අන්තිමටම මුළු රාජ්‍යයම අත්හැරියා. කැලේට ගියා. අන්තිමටම යක්ෂයාට තමන්ගේ ජීවිතය පූජා කළා. සතරපද ගාථාවක් හොයාගෙන. සුතසෝම ජාතකයේදී සුතසෝම රජතුමා කියලා කියන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ. අපේ පිංගුතු මේ ජාතක කතාව සමහරලට දන්නවත් ඇති. අංගුලිමාල මහරහතන් වහන්සේගේ අතීතයේ පිළිබඳ කියවෙන ජාතකයා. සුතසෝම ජාතකය. හරි ලස්සන ජාතකයක්. ජාතක පාළිය කියවලා බලන්න. හරිම ලස්සන ජාතකය සුතසෝම ජාතකය. අංගුලිමාල හාමුදුරන්ට මොනතරම් තේජවන්ත බවක් තිබුණද කියලා
මේ සුතසෝම ජාතකයෙන් හරි අපූර්වට විස්තර කරනවා. සුතසෝම රජතුමා රාජ්‍ය කරන කාලේ අපි අංගුලිමාල හාමුදුරුවෝ පෝරිසාදෙක් වෙලා හිටියේ. මිනිමස් කන්නයි බැහිවිලා. මිනිස්සු මරාගෙන කනවා. දවසක් පාදයට උපද්‍රවයක් වෙලා එක ගහක රුක්ෂ දෙවියෙකුට බාරයක් වෙනවා තුවාලේ හොඳ කරලා දුන්නොති රජවරු 101ක් ගෙනල්ලා බිලි පූජාවක් කරනවා කියලා. තුවාලේ හොඳ වුණා. දැන් බිලි පූජාවට රජවරු අල්ලනවා. රජවරු 100 දෙනෙක් හොයාගත්තා. 101 වෙනි කෙනා තමයි සුතසෝම රජු. හැබැයි රජතුමා වල්ලන්න බොහොම අමාරුයි. 100 දෙනෙක් අල්ලගත්තා. නමුත් 101 වෙනි කෙනා වල්ලන්න පෝරිසාදය එනවා. ආන් ඒ දවසේ නන්ද කියලා එක්තරා බ්‍රාහ්මණයෙක් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ළඟදී අහපු සතාරහ ගාථා කියලා ගාථා 4ක් අරගෙන එනවා යොදුන් ගාණක් දුර ගෙවාගෙන සුතසෝම රජුරුවන්ගේ ළඟට. මොකද සුතසෝම කියලා කියන්නේ අහන්න ගොඩාක් ආස රජ කෙනෙක්. ඒකයි සුතසෝම කියලා නම ලැබුණේ. හරි කැමති අහන්න. නන්ද බ්‍රාහ්මණය දන්නවා රජතුමා මේ ගාථා 4 හැවොත් ඒකාන්තයෙන්ම මට බොහෝ වස්තුව දෙයි. සුතසෝම රජුරෝ පොරොන්දු වෙනවා හෙට උදේ මෙන්න මගේ ළඟට මම ওই ගාථා 4 අහන්න. හැබැයි එදා පෝරිසාදය ඇවිල්ලා සුතසෝම රජුරෝ පැහැරගෙන යනවා. රජතුමා පෝරිසාදයට කියනවා මට පුළුවන් නම් එක දවසක් යන්න දෙන්න. මොකද මම මෙන්න මෙහෙම කෙනෙකුට පොරොන්දුවක් වුණා ගාථා 4ක් අහන්න. ඒ අහන ගාථා 4ට මුදලක් දෙන්නම් කියලා. අන්තිමට පෝරිසාදයෙන් අවසර අරගෙන රජතුමා ගාථා 4 අහන මාලිගාවට එනවා. හැබැයි කාලේ රජවරු හරි සත්‍යවාදී. යමක් කිව්වොත් කරනවාමයි. පොරොන්දු නැවත ආයෙනවා කියලා ගාථා 4 අහලා ඒ ගාථා 4ට මුදලුත් දීලා ආයෙමත් පෝරිසාදයගේ ළඟට යනවා. බලන්න ධර්මයට කොච්චර ප්‍රියයිද කියලා. නමුත් අද කාලේ අපිට ධර්මයේ සුලභ වෙච්ච නිසාම මේකේ තරම් ප්‍රියමනාප බවක් පේන්නේ නැහැ. නමුත් කවුරු හරි කෙනෙක් පින්වතුනි ධර්ම රසයට වැටහුණු යමෙක් මේ ධර්ම රසයට ඇබ්බැහි වුණොත් පින්වතුනි ඒ කෙනාගේ ජීවිතය ධර්මයෙන් තොර ජීවිතයක් නෑ. හැබැයි රසය ලබනවා කියන එක නම් හරිම අමාරුයි. යමෙක් මේක ලැබුවොතින් පින්වතුනි රසයෙන් ඉවත් කරන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ. ඒ තරම් රසවත් මේ ධර්මයේ. ඒතර අබුද්ධෝත්පාද කාලයකදී අපට පිහිටක් ලැබෙන්නේ කාගෙන්ද? පසේ බුදුරජාණන් වහන්සේලාගේ. නමුත් දැන් අපි පසේ බුදුහාමුදුරලා ගැන මොනවද හිතන් ඉන්නේ? බණ කියන්න බෑ. පිහිට වෙන්න බෑ. ආත්මාර්ථකාමීව උන්වහන්සේලාගේ නිවන විතරයි උන්වහන්සේලා ලබන්නේ. ඔහොම කියන අපට සංසාරේ කවදා හරි දවසක අබුද්ධෝත්පාද කාලවල පසේ බුදුරජාන් වහන්සේලා මොන ගැහුණොත් අපේ පින්වතුන් හිතනවද උන්වහන්සේලාගෙන් පිහිටක් අපට ලැබෙයි කියලා? අපට පිහිටක් ලැබෙන එකක් නැහැ කියලායි මට හිතෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ආර්ය උපවාදය කරන එක අපි මේ කාරණාවල් ටිකවත් දැනගෙන ඒ පසේ බුදුරජාන් වහන්සේට ගරු කරන පටන් ගත්තොත් මට හිතෙනවා සංසාරේ ඒකාන්තයෙන්ම පසේ බුදුරජාන් වහන්සේලාගේ කරුණාවක් අනුකම්පාවක් සසරේ අතරමං වෙද්දී අපට ලැබෙයි කියලා. මේ කාරණාව සාකච්ඡා කරනකොට පින්වතුනි කරුණු ගොඩාක් තියෙනවා තැන් තැන්වල. නමුත් තෝරාගත්තු කරුණු කිහිපයක් අද මම මේ දේශනාවට එකතු කරගත්තා. එක කාරණාවක් තමයි රතන සූත්‍ර අට කතාවේ. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා.
අපි මහබෝසතාණන් වහන්සේක ආත්ම භාවයක සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදුනවා. සංක බ්‍රාහ්මණයා බ්‍රාහ්මණට හිටිය සුසීම කියලා පුතේ. ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න සුදුසු කාලේ එනකොට මේ පුතාව තමන්ගේ අසුක කියලා එක්තරා මිත්‍ර බ්‍රාහ්මණයෙක් හිටියා. ඔහුගේ ළඟට යවුවා. අසුක බ්‍රාහ්මණයා තමන්ගේ යහළුවගේ පුත්‍රයා බව දැනගෙන අසුක බ්‍රාහ්මණයා සුසීම කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනුවා. සාමාන්‍ය ශිල්ප ශාස්ත්‍ර නිම වෙන්න අවුරුදු 12ක් යනවා. නමුත් මේ කුමාරයා බොහොම ප්‍රඥාවන්ත නිසා මාස 6කින් සියලුම ශිල්ප ශාස්ත්‍ර පිංගුතුනි හදාarලා නිමා වුණා. හරියට රත්තරන් බඳුනක දාපු තෙල් ටිකක් වගේ සියලුම ඥානය තමන්ගේ මනසේ පුරවගත්තා. දැන් දැනුමින් පෝෂිතයි. මනා දැනුමක් තියෙනවා. දවසක් මේ කුමාරයා තමන් ඉගෙනගත්තු කටපාඩම් කරගත්තු දේවල් මෙනෙහි කරන්න පටන් ගත්තා. එහෙම මෙනෙහි කරනකොට දැන් මේ කුමාරයාට මේ ලෝකයේ පිළිබඳ ඉගෙනගත්තු තමන්ගේ දැනුමින් ලබාගත්තු ඥාණයෙන් මුලත් පේනවා. මැදත් පේනවා. නමුත් අවසානයක් පේන්නේ නැහැ. දැන් අපේ මහබෝසතාණන් වහන්සේට තොහොමනේ හිතුනේ. නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දැකලා සතර පෙර නිමිති දැකලා බොහොම කලකිරීමෙන් හිටියා. මිතරම් මහ සැප සම්පත් තිබුණත් කවදා හරි දවසක මේ වගේ තැනකට යන්න වෙනවා නම් ඇයි මං මේව විඳින්නේ කියලා ප්‍රශ්නයක් ඇති වුණා. මේක මහ දුකක්. මේ දුකෙන් මිදෙන මඟ මොකක්ද කියලා හොයන්න ඕනේ කියලා උන හිතට අදහසක් ආවා. අන්න ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී කියලා මේ සත්‍ය හොයාගෙන ගියා. මොකද්ද හොයන්න ගියා අවසානයේ? අන්න ඒ වගේ දැන් මේ සුසීම කුමාරයාත් මුලත් පේනවා, මැදත් පේනවා, නමුත් අවසානයේ පේන්නේ නැහැ. ආචාර්යවරයෙක්ගෙන් ගිහිලා අහනවා. ආචාර්යවරයා කියනවා පුත්‍රය මටත් එහෙමයි. මුලත් පේනවා, මැදත් පේනවා, නමුත් අග පේන්නේ නැහැ. ඒ වෙලාවේදී ආචාර්යවරයා කියනවා හැබැයි මේක දන්න කෙනෙක් ඉන්නවා ඉසිපතනාරාමේ එක ඍෂිවරයෙක්. ඍෂිවරයෙක් කිව්වට එතන ඉන්නේ පස්සේ බුදුහාමුදුරු නම. දැන් සුසීම කුමාරයා යන වහන්සේගේ ළඟට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නේ ප්‍රකාශ කරලා කියනවා ස්වාමීනි මට මේක අවසානයේ පේන්නේ නැහැ කියලා. ඒතකොට පස්සේ බුදුහාමුදුරු කියන මම නම් අවසානයේ දන්නවා. කුමාරයා කියන ස්වාමීනි එහෙනම් මට කියලා දෙන්න. පස්සේ බුදුහාමුදුරු කියන එහෙම කියන්න බෑ. ඒකට මහාන වෙන්න ඕන. දැන් උන මහාන කරන්න තීරණය කළා. කුමාරයා මහාන වුණා. ආභිසමාචාරික සීලයේ පිහිටෙව්වා. මොකද මේ ආභිසමාචාරික සීලය කියන්නේ? ආභිසමාචාරික සීලය කියලා කියන්නේ කන බොන හැටි, අඳින පළදින හැටි, යන්නේ නැහැටි, කතා බහ කරන හැටි, මෙන්න මේවා හික්මවවලා ක්‍රියාත්මක කරන හැටි කියලා දෙනවා. දැන් තෙරුන් වහන්සේ මේ කාරණාව හොඳින් ඉගෙන ගත්තා. විදර්ශනාව වැඩුවා. බොහෝම කෙටි කාලයකදී සියලු අභිඥා සියලු පණ සමාපatti ලැබමින් පින්වතුනි පසේ බුද්ධත්වයේ ලැබුවා. දැන් පසේ බුදු වුණේ කවුරු නිසාද? අර පසේ බුදුරජාන් වහන්සේගෙන් ලැබිච්ච අනුග්‍රහයත් එක්ක. එහෙනම් කොහොමද කියන්නේ මේ පසේ බුදුරජාන් වහන්සේලාට බණ කියන්න බෑ කියලා? කොහොමද කියන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේලාට ප්‍රඥාවක් නැහැ කියලා? බණ කියලාත් තියෙනවා, සිල් සමාදන් කරබලත් තියෙනවා, උපෝසත කර්ම කරලත් තියෙනවා, මහාන කරලත් තියෙනවා. හැබැයි නොකරලා තියෙන එකම දේ මොකද? කමටහන් ලබා දීම විතරයි. ඒ කාරණාව සමාජගත වෙලා තියෙන්නේ පිටුතුනි සුත්ත නිපාතේ තියෙනවා කග්ග විසාන කියලා සූත්‍රයක්. සුත්ත නිපාතේ
සුත්ත නිපාතයේ තියෙන කග්ගවිසාන කියලා සූත්‍රය. ওই සූත්‍රයේ තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ බුදුවරු ඉපදෙන කාලයේ බුදුවරු ඉපදෙන ආසන්න මොහොතේ. ආසන්න කාලයක් වනුයි තමයි පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ නම පහළ වෙන කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තනියෙන් ධර්මය අවබෝධ කරගන්නවා. හැබැයි අනිත් අයටත් දේශනා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා තනියෙන් ධර්මය අවබෝධ කරගන්නවා. හැබැයි අනිත් අයට දේශනා කරන්න බෑ. දැන් මේ කාගේ වෙනසද පෙන්වන්නේ? බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ. මොකද්ද වෙනස? බුදුවරු තනියෙන් ධර්මය අවබෝධ කරගන්නවා. නමුත් අනිත් අයටත් දේශනා කරනවා. හැබැයි පසේ බුදුවරු තනියෙන් ධර්මය අවබෝධ කරගන්නවා. නමුත් අනිත් අයට දේශනා කරන්න බෑ. මෙන්න මෙතන උදාහරණයක් දීලා තියෙනවා. හරියට මොන වගේද? පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඥානය බුදුරජාණන් වහන්සේගේ ඥානයට සාපේක්ෂව ගත්තොත් ගොළුෙක් දැකපු හීනයක් වගේ. කාගේ ඥානයද මේ? පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඥානය. කාගේ ඥානයට සාපේක්ෂවද? බුදුරජාණන් වහන්සේගේ ඥානයට සාපේක්ෂව. කියන්නේ මොකද්ද? ගොළුෙක් දැකපු හීනයක් වගේ. තවත් උදාහරණයක් කියනවා. හරියට කැලේ ඉන්න වැද්දෙක් නගරයකට ඇවිල්ලා ප්‍රණීත ආහාරයක් ගත්තා වගේ. දැන් ආහාරය ගත්තට කැලේට ගිහලා කියන්න බෑනේ. Taman දන්නවා. නමුත් ඒ අයට කියන්න භාෂාවක් නැහැ. මෙන්න මේ උදාහරණ දෙක කග්ගවිසාන සූත්‍රයේ දක්වලා තියෙන්නේ පසේ බුදුරජාන් වහන්සේලා සම්බන්ධයෙන් කාගේ ඥාණයට සසඳලාද? බුදුරජාන් වහන්සේගේ ඥාණයට සසඳලා. භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට සසඳලා ගත්තොත් පින්වතුනි කොහොමත් පසේ බුදුරජාන් වහන්සේලාගේ ඥාණය පහත්. හැබැයි අද තියෙන වරද මොකද්ද? ඔය උදාහරණය හැම තැනකටම යොදලා තියෙනවා. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ ඒකයි පසේ බුදුරජාන් වහන්සේලාට අපට තරම්වත් ඥානයක් නැහැ කියන වැටහීමක් තමයි බොහෝ දෙනෙක් තුළ ඇති වෙලා තියෙන්නේ. එහෙම සමාජගත වෙලා තිබෙන මතයත් මට මෙහෙම බණකටවත් කියන්න බයයි. මොකද ඒකත් මට හිතෙනවා සංසාරේ මට බාධාවක් වෙයි කියලා. නමුත් මේ කාරණාව තේරුම් කරන්න නිසා ආර්යයන් වහන්සේලාගේ සමාව අරගෙන මම මේ කාරණාව මතක් කළේ. ඒ ආර්ය උපවාදයේ කවදාවත් කරගන්නට එපා. මොකද කියලම තියෙනවා කග්ගවිසාන සූත්‍රයේදී සමාධි සමාපatti, 이르දි සමාපatti, පටිසම්භිදා කියන මෙන්න මේ ಗುಣ විශේෂතාවයෙන් භාග්‍යවතුන් වහන්සේට පහළයි. 이르දි සමාපත්තියෙන් පටිසම්භිදා ආදී මේ ප්‍රභේදයන් වලින් ඒ සියල්ලංගෙම පැමිණලා තිබෙනවා. හැබැයි ඉන්නේ බුදුරජාණන් වහන්සේට වඩා පහළින්. හැබැයි කියනවා ශ්‍රාවකයන්ට වඩා ඉහළින්. හැබැයි උන්වහන්සේලා අන්‍යයන්ව පැවිදි කරවනවා. ආභි සමාචාරික සීලය සමාදන් කරවනවා. උපෝසත කර්ම කරවනවා. ධර්ම දේශනා කරනවා. හැබැයි කරන්නේ නැති එකයි කර්මස්ථාන දෙන්නේ නැති එක විතරයි. විදර්ශනා කර්මස්ථාන පසේ බුදුරජාන් වහන්සේලා දෙන්නේ නැහැ කාටවත්. ඒකින් කියන්න බෑ මේ කමඨහනක් දෙන්න බෑමයි කියලා. මොකද උන්වහන්සේලාට මේ ඥාණය තියෙනවා. නමුත් උන්වහන්සේලා ශාසනය පිහිටවන්නේ ඒ කාලේ. ශාසනය පිහිටවන්නේ බුදුරජාන් වහන්සේලා විතරක් නිසා. ඒක ලෝක ධර්මතාවය. ශාසනයක් පිහිටවන්න පුළුවන් බුදුරජාන් වහන්සේ නමකට විතරයි. හැබැයි උන්වහන්සේලාට මේ ඥාණය තියෙනවා. මම ඒක කලින් මතක් කළේ අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වෙන්න සංසාරේ එක අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. ඒතර පසේ බුදුරජාන් වහන්සේ නමක් වෙන්න අසංඛ්‍ය 2 කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන.
එතකොට හිතන්න මේ පාරමිතා කාලයේ ප්‍රමාණයත් එක්ක ඒ කාන්තිම එහෙනම් සාරිපුත්ත හාමුදුරන්ට වඩා ප්‍රඥාව වැඩි නැද්ද? වැඩි. සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියලා මිනිස්සු මාර්ගඵල ලබලා නැද්ද? ලබලා තියෙනවා. අසංඛ්‍ය ගණන් සත්වයෝ ධර්ම අවබෝධය කරගෙන තියෙනවා සාරිපුත්ත හාමුදුරුවෝ කරපු දේශනාවල් අහලා. එහෙනම් සාරිපුත්ත හාමුදුරන්ට ඊතරම් ප්‍රඥාවක් තියෙනවා නම් ධර්ම දේශනා කරන්න පසේ බුදුරජාන් වහන්සේටත් ඊට වඩා වැඩිපුර ප්‍රඥාවක් තියෙන්නට ඕන. නමුත් උන්වහන්සේලා තමන්ගේ කාලේ ශාසන පිහිටවන්නේ නැති නිසා බණ කියන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලා බොහෝ දෙනෙකුට අනුකම්පා කරනවා. දැන් පසේ බුදුරජාන් වහන්සේලා තමන්ගේ ළඟට කවුරු හරි කෙනෙක් ළඟට ආවොත් ඔහුට අනුග්‍රහ කරනවා. ඔහුට දහමක් දේශනා කරනොත් ඒක කියනවා. ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියල්ලක්ම කරනවා පසේ බුදුරජාණන් වහන්සේලා. නමුත් ශාසන පිහිටවන්නේ නැහැ. මොකද ඒක බුදුවරුන්ට අයිති කාර්යභාරයක් නිසා. දැන් අපේ සමාජයේ වෙලා තියෙන්නේ කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් නිතර බණ කියනවා. දැන් මම සමහරලාවට සමහර හාමුදුරුවෝ ගැන කියනවා. සමහර අය අහනකොට සමහර අයව ධර්ම මාර්ගයට ගන්න ඕන කමට මං කියනවා මේ අහවල් හාමුදුරන්ගේ බණ අහන්න. මේ අසවල් නම තියෙන හාමුදුරන්ගේ බණ අහන්න කියලා සමහරට මම නම් කියනවා. එහෙම කියද්දී සමහරට මේ හාමුදුරන්ගේ බණ අහලා දැන් මම උන්වහන්සේලා ගැන සමහරට පෞද්ගලිකව දන්නවා. උන්වහන්සේලා භාවනා කරනවා. උන්වහන්සේලා භාවනාව බොහොම දියුණු කරලා තියෙනවා සමහර හාමුදුරලා. මම පෞද්ගලිකව දන්නවා. හැබැයි උන්වහන්සේලා බණවලදී තමන්ගේ දේවල් කියන්නේ නැහැ. මම සමහරලාට ඒ හාමුදුරලා ගැන සමහර අයට කියනකොට කියනවා අනේ ඉතින් උන්වහන්සේ භාවනාව ගැන කියන්නේ නැහනේ. ඉතින් උන්වහන්සේ භාවනා කරන්නේ නැති නිසා මට බණ අහන්න බෑ කියලා කියනවා. නමුත් මම පෞද්ගලිකව දන්න උන්වහන්සේලා බොහෝ වෙලාවක් භාවනා කරනවා. ඒක අපේ සමාජයද වෙලා තියෙන්නේ අද මම භාවනා කරනවා මම සිල් ගන්නවා මම දන් දෙනවා කිව්වොත් විතරයි මිනිස්සු පිළිගන්නේ. හැබැයි සැබෑ ගුණවතුන්ගේ ස්වභාවය නම් මොකද්ද? කවදාවත් පින්වතුනි තමන්ගේ ගුණයක් ඉස්මතු වෙන විදියකටවත් වචනයක් කතා කරන්නේ නැහැ. දැන් සමහර දේශනාවල් කරද්දී වක්‍රව තවත් කෙනෙකුගේ අගුණයකට ගරහලා වක්‍රව හරි තමන්ගේ ගුණ ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ඒක පෘථග්ජන ස්වභාවය. හැබැයි ගුණය තියන අය නම් පුළුවන් තරම් කරන්නේ මොකද්ද? තමන්ගේ ගුණ හැම වෙලාවකම වහගන්න එක. පුංචි තැනකදීවත් තමන්ගේ ගුණයක් ඉස්මතු වෙනවට තමන් කැමති නෑ. ඒක තමයි ගුණෝතුන්ගේ ස්වභාවය. දැන් බුදුරජාන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට සමහර අය දානෙට ආරාධනා කරනවා. මම ආරාධනාව බාරගත්ත කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කරන්නේ කොහොම කියලාද? වචනෙන් කියනවද? නෑ. භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? නිහඬ වෙනවා. ශ්‍රාවකයන් වහන්සේලාට දානට ආරාධනා කරම උන්වහන්සේලා නිහඬ වෙනවා. ඒකනේ කියන්නේ තුන්හි භාවේන කියලා වචන කියන්නේ. නිහඬ වුණා. ඒ කියන්නේ ආරාධනාව බාරගත්තා. බාරගන්නේ නැත්තම් ප්‍රකාශයක් කරනවා. දැන් අද කාලේ කාට හරි ආරාධනාවක් කරලා නිහඬ වුණා. එහෙමනම් හිතනවා උන්වහන්සේ අපි ආරාධනාව බාරගත්තේ නැතුව ඇති කියලා. ඒක අද වෙලා තියෙන්නේ අර සමාජයේ පවතින ගුණ නැති වෙලා අගුණ ඉස්මතු වෙන විදියට තමයි සමාජ ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ නිසාද බොහෝ දෙනෙක් තමන්ගේ ළඟ තියෙන ගුණත් නැති ගුණත් බොහොම වංචා සහගත ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ගුණවතුන් නම් කවදාවත් ගුණ ඉස්මතු කරන්නේ. ඒ නිසා මේ පසේ බුදුරජාන් වහන්සේලාගේ ගුණ ඊතරම් ඉස්මතු වෙලා නැහැ සමාජයේ.
මොකද උන්වහන්සේලාට දැන් සාමාන්‍යයෙන් ගත්තොතින් බුදුරජාණන් වහන්සේට තියෙනවා ඥාන 73. අපි කියනවා තෙසැත්තෑ ඥාන. ඒ ඥාන 73න් 6ක් ෂඩ් අසාධාරණ ඥාන කියලා හඳුන්වනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි ඒ ටික තියෙන්නේ. හැබැයි ඥාන 67ක් තියෙනවා ශ්‍රාවක සාධාරණයි. 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාටත් තියෙනවා. අග්ග ශ්‍රාවකයන් වහන්සේලාටත් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාටත් තියෙනවා ওই ඥාන 67. හැබැයි ගත්තොතින් පින්වතුනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට තියෙන මට්ටමට වඩා වැඩි මට්ටමකින් තමයි ওই 67 අග්ග ශ්‍රාවකයන් වහන්සේලාට තියෙන්නේ. අග්ග ශ්‍රාවකයන් වහන්සේලාට තියෙන මට්ටමට වඩා වැඩි මට්ටමකින් තමයි පසේ බුදුරජාණන් වහන්සේලාට තියෙන්නේ. දැන් උදාහරණයක් කියමු අපි. ඔන්න පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඥාන 67න් එකක්. පෙර ආත්මයේ බලන්න පුළුවන් හැකියාව. සමහර රහතන් වහන්සේලාට පින්වතුනි පුළුවන් ජීවිත 100යි. දැන් එක්තරා රහත් තෙරණියක් හිටිය. ඇයට ජීවිත 7යි ආපස්සට බලන්න පුළුවන්. එහෙම සුළු ගානයි. සාමාන්‍යයෙන් 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාට නම් ජීවිත ලක්ෂයක් කල්ප ලක්ෂයක් බලන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. අග්ග ශ්‍රාවකයන් වහන්සේලාට එක අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයයි ආපස්සට බලන්න පුළුවන්. හැබැයි මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ නම එකයි මට්ටම වෙනස්. දැන් අර එක්තරා හාමුදුල 69 එක තැනකට ගිහලා භාවනා කරනවා. නමුත් උන්වහන්සේලාට භාවනාව වැටහෙන්නේ නැහැ. මේ හාමුදුරල 69 භාවනා කරාට වැඩෙන්නේ නැති උන්වහන්සේට ආහාර ප්‍රශ්නයක් තියෙනවා. හරියට ආහාර ලැබෙන්නේ නැහැ. මාතික මාතා කියලා එක්තරා කාන්තාවක් මේ හාමුදුරලා 69 ළඟට ඇවිල්ලා කමඨහනක් ලබාගෙන භාවනා කරලා අනාගාමී වෙනවා. අභිඥාවකුත් ලබලා. දැන් ඇයට පෙර ආත්ම බලන්න පුළුවන් ඥානය පහළ වුණා. ඇය බලනවා මේ හාමුදුර 69ට ඇයි මේ මාර්ගඵල වැඩෙන්නේ නැත්තේ? බලනකොට මේ ආහාර ප්‍රශ්නයක්. ඒ නිසා ඇය කලේ දාණය දුන්න ප්‍රණීතව. ඒක වළඳලා අර 69ම රහත් වුණා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහලා දැන් මේ 69 තමන්ගේ තියෙන රහත් බව ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ ඒක අහගෙන හිටිය එක්තරා භික්ෂුවක් ඒ භික්ෂුවත් ඇවිල්ලා අර කියන තැනම කමඨහනක් ලබාගෙන භාවනා කළා. භාවනා කරනකොට පින්වතුනි ඒ හාමුදුරන්ට භාවනාව වැඩෙන්නේ. හිත එක එක තැන්වල දුවනවා. කැමැති හැමදේම ලැබෙනවා. අර මාතික මාතාව උන්වහන්සේට උපස්ථාන කරනවා. බුදුහාමුදුරන් ළඟට ගිහිල්ලා ආයිමත් ප්‍රශ්න කරලා නැවතත් එතනටම ඇවිල්ලා භාවනා කරනකොට දැන් උන රහත් බව ලැබුණා. දැන් මේ රහතන් වහන්සේට පෙර ආත්ම බලන්න පුළුවන් ඥානය පහළ වුණා. ජීවිත 99ක් වෙනකන් ආපස්සට බැලුවා. උන 99 වෙනි ජීවිතයේදී දැක්කා අර මාතික මාතාවේ කියන මේ අනාගාමී කාන්තාව මීට ජීවිත 99කදී මේ භික්ෂුවට හිරිහැරයක් කරලා තියෙනවා. මට හරියට කතාව මතක නෑ. මතක හැටියට සමහරවිට මේ කාන්තාව මේ භික්ෂුව ඒ ජීවිතේ මරලා තියෙනවා වගේ කිනම්මෝ කරදරයක් කරලා තියෙනවා. දැන් ඔය 99 වෙනි ජීවිතයේදී මාතික මාතාව බලනවා මේ හාමුදුරුවෝ දැන් බලන්නේ මොකද්ද කියලා. එතකොට දකිනවා මේක බලාගෙන යනකොට මේ 99 වෙනි ජීවිතය තමයි දැන් ඉන්නේ. ඊළඟට මාතික මාතාව ගෙහින් කියනවා ස්වාමීනි තවත් වඩන්න ඊළඟ භවයත් බලන්න කියලා. 100 වෙනි භවය ආපස්සට බලනවා. 100 වෙනි භවය බලනකොට අර කාන්තාව මේ භවයේදී ලොකු උදව්වක් කරලා තියෙනවා. එතකොට ඒ හාමුදුරන්ට බලන්න පුළුවන් ජීවිත 100යි. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. ඒ වගේ පින්වතුනි ඥානෙ එක වුණාට මට්ටම් වෙනස්. එතකොට පසේ බුදුරජාන් වහන්සේලාටත් ඔය 67ම තියෙනවා. නම් එකයි. හැබැයි අග්ග ශ්‍රාවකයන් වහන්සේලාටත් වඩා හිතා ගන්නවත් බැරි ඉහළකින් තමයි ඔය 67 තියෙන්නේ. එහෙමනම් පසේ බුදුරජාන් වහන්සේලා සම්බන්ධයෙන් තවත් බොහෝ කතා තියෙනවා. දැන් කුම්භකාර ජාතකේ උන්වහන්සේලා බණ කියලා මිනිසුන්ව මහාන වෙලා බොහෝ ඵල ලැබපු අවස්ථාවල් තියෙනවා. ඊළඟට මේ කග්ගවිසාන සූත්‍රේ
එක රජ කෙනෙක් පසේ බුදුරජාන් වහන්සේගේ බණ අහලා පැවිදි වෙලා ඒ රජතුමාත් පසේ බුද්ධත්වයේ ලබනවා. එහෙම බොහෝ ස්ථාන පින්වතුනි අපේ ධර්මයේ තියෙනවා. ඒ නිසා කවදාවත් හිතන්න එපා පසේ බුදුරජාන් වහන්සේලාගේ ඥානය අපටත් වඩා බොහොම පහළ මට්ටමක ඇත්තේ කියලා. නෑ, අපට හිතා ගන්නවත් බැරි ඉහළ තැනකින් තමයි උන්වහන්සේලාගේ ඥානය තියෙන්නේ. කාලයත් නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මීට වඩා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් මේ මාතෘකාව සම්බන්ධයෙන් අපට බොහෝ කරුණු සාකච්ඡා කරන්නට පුළුවන්. නමුත් මේ කෙටි ධර්ම කාරණාවල් තුලින් අපේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්න ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අපේ හිතේ අප්‍රමාණ ගෞරවයක් ඇති කරගන්නවා වගේම සියලු ආර්යයන් වහන්සේලා පිළිබඳ අප්‍රමාණ ගෞරවයක් ඇති කරගන්නවා වගේම අපේ පින්වතුන් පසේ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති කරගන්න. ඒ සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන වාසේ හැමදාම වන්දනා කරන්නට ඔබේ ජීවිතේ පුරුද්දක් ඇති කරගන්න. එහෙම පුරුද්දක් ඇති කරගත්තොත් අබුද්ධෝත්පාද කාලවල ඒ කාන්තේම ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනුකම්පාව නොඅඩුවම ඔබ අප හැම දිනාටම ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ එල්.එන්. සොයිසා මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අතුරුගිරියේ පදිංචි ඒ පින්වත් පිරිස මීට වසර 7කට පෙර මියගිය බී.ඩබ්ලිව්. ගෝමස් මහත්මයාට පින් අනුමෝදන් කරන්නට. ඒ ඇතුළු කොට සංසාරේ පින් බලාපොරොත්තු වන සියලු මීගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම එල්.එන්. සොයිසා ආදරණීය මෑණියන්ට මේ වෙලාවේ පින් අනුමෝදන් කළා ආශිර්වාදේ කරනවා. එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඒ වගේම දුවා දරුවන් හැම දිනාටමත් භාර්යාව සහ දූ දරු පිරිසටත් සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා මේ වෙලාවේදී අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං